24 වෙනි ගානේ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. ABC ත්‍රිකෝණයක් කියලා තියෙනවා. ඒකේ BC හා CA සහ AB පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් DEFA ක්‍රියා කරන 4යි නිව්ටන් 2යි මූල 3යි නිව්ටන් මූල 3යි නිව්ටන් XYZ වූ බල පිළිවෙලින් DA EB CF BC AC AB පාද ඔස්සේ පිහිටා තිබේ. බල පද්ධතිය සමතුලිතව පිහිටයි නම් XYZ වල අගය සොයන්න කියලා තියෙනවා. මේකේ සමතුලිතයි කියලා ගානේ දීලා තියෙනවා. බල පද්ධතිය සමතුලිතයි කියලා ගානේ දීලා තියෙනවා. රූප සටහන මුලින්ම අඳිමු. රූප සටහන ටිකක් පැහැදිලිව අඳින්න සම්පාද ත්‍රිකෝණයක් කියලා තියෙනවා. ඒ සම්පාද ත්‍රිකෝණය මත A කියන එක මෙහෙම ලකුණු කරමු. B මෙහෙම ලකුණු කරමු. C. ඒක සම්මතයක් නෙමෙයි. ඉතින් ලේසි. D කියන්නේ BC පාදයේ මධ්‍යලක්ෂය D කියලා ගත්තාම මේක හරියටම ලම්බක වෙන තැන තමයි D. මොකද මේක සම්පාද ත්‍රිකෝණයක්නේ. E කියන්නේ මෙතන ඉඳන් ලම්බකයක් අදින මධ්‍යලක්ෂය හරහා යන රේඛ. මධ්‍යලක්ෂය වෙන්නත් ඕන ලම්බක වෙන්නත් ඕන E. ඒ වගේම F කියන්නේ මේ දෙකේ ඡේදන ලක්ෂය හරහා යන මෙන්න මේ එකක්. මෙතන තමයි F මධ්‍යලක්ෂය හරහා යන්නේ. බල ටිකක් තියෙනවා. ඒ බල ටික මෙහෙම. දැන් බල ටික ඔයාගේ ටියුට් එකේ තියෙනවා DA EB CF BC AC AB පාද දිගේ තියෙනවා කියලා. ඒ බල වලට යටින් හරි උඩින් මේ ටික දාගමු. 4යි මූල 3යි 2යි මූල 3යි මූල 3යි XYZ. එතකොට හරියටම අඳින්න පුළුවන්. DA දිගේ තියෙනවා. DA කියන්නේ මේක දිගේ හරියටම ලම්බකව. DA දිගේ තියෙනවා 4යි මූල 3යි නිව්ටන් අවශ්‍ය නැහැ. උත්තර වලට නිව්ටන් දාමු. ඊට පස්සේ EB sorry E වල ඉඳන් B දිගේ මෙන්න මේ දිගේ 2යි මූල 3 කියලා බලයක් තියෙනවා. CF දිගේ C වල ඉඳන් Fට මෙන්න මේ දිගේ තියෙනවා මූල 3ක්. කෝණය අංශක 30යි 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 30 30 කියලා යන්නේ ලම්බකත් වෙනවා. සමපාද ත්‍රිකෝණ X කියනවා BC දිගේ තියෙන බලයක් X එක BD දිගේ ලකුණු කරත් කමක් නැහැ. X බලයක් තියෙනවා. ඒ වගේම Y බලය AC දිගේ තියෙනවා. AC දිගේ Y බලයක් තියෙනවා. ඒ වගේම AB දිගේ Z බලයක් තියෙනවා. නෙමෙයි Z බලයක්. ඔන්න ඔය විදිහට බල ටික අපිට තියෙනවා. එතකොට මේ බල ටික හොඳට පැහැදිලිව පේන්න මම මේක රවුම් කරනවා. X බලයක් තියෙනවා, Y බලයක් තියෙනවා, Z බලයක් තියෙනවා. 4යි මූල 3යි මූල 3යි 2යි මූල 3යි. බල 6ක් තියෙනවා ඔන්න ඔය විදිහට. අපිට කියනවා බල පද්ධතිය සමතුලිතයි කියලා. මේක හදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ පැත්තට විභේදනය කළා විභේදන කොටසල එක සමතුලිත නම් R බිඳුවයි G බිඳුවයි කියලානේ අපිට තියරිය තියෙන්නේ. R බිඳුව නම් ඕනෑම දිශාවකට විභේදනය කරොත් විභේදන කොටසල එකතුව බිඳුවයි. එහෙනම් මේ පැත්තට විභේදනය කළ සමීකරණයක් ගන්නවා. සිරස්ස ඕනෙත් නැහැ. ආනත් තලයේ මේ පැත්තට විභේදනය කළා බිඳුව කළා සමීකරණයක් ගන්න පුළුවන්. විභේදනයෙන් සමීකරණ ගන්නවා නම් උඩරින් පුළුවන් සමීකරණ දෙකයි ගන්න. දෙකකට වඩා ගන්න බෑ දිශා තුනකට. මෙහෙට අරගෙන මෙහෙට අරගෙන මෙහෙට එහෙම ගන්න බෑ 10ක් විතර. උපරිම දෙකයි පුළුවන්. ඒක ඕනනම් එකිනෙකට ලම්බක දිශා දෙකකට නැත්තම් ඕනෑම දිශා දෙකකට. ඊට පස්සේ ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණ අරගෙන කැමැති ලක්ෂයක් වටා ගූර්ණ අරගෙන ගූර්ණය සමානයි බිඳුවයි කියලා ගන්න පුළුවන්. විභේදනයෙන් උපරිම සමීකරණ දෙකක් වුණාට ගූර්ණයෙන් සමීකරණ ඕනම ගාණක් ගන්න පුළුවන්. නොදන්න පද 3 නම් ගූර්ණය ගනිද්දි ඕනෑම ලක්ෂ 3ක් වටා ගූර්ණලා සමීකරණ 3ක් ගන්න පුළුවන්. විභේදනය කරන යන ස්ටෙප් එකට වඩා ලේසි. යම් ලක්ෂයක් වටා මම ඒ වටා ගූර්ණය අරගෙන ගූර්ණය සමානයි බිඳුවයි පාදයක දිග ගානේ දීලා නැහැ. පාදයක දිග මං ගන්නවා AB සමානයි 2A කියලා. එතකොට මේක AA. එතකොට මට ගූර්ණ ගනිද්දි ඒ වටා ගූර්ණය ගත්තාම YZ එන්නේ X වලගේ ලේසියෙන් හොයා ගන්න පුළුවන්. X වතාවක් ලම්බක දුර 2A cos 30යි.
ගූර්ණය හොඳට පුළුවන් වෙන්න ඕන. බලය වැඩි කිරීම බලයට තියෙන ලම්බක දුර කියන්නේ මේ උස මේක ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක කර්ණයේ දිග 2a මට ඕන බද්ධ පාදය 2a cos 30 නැත්තම් මේක 2a මේක a කියලා පයිතගරස් අනුව 2a ගේ වර්ගය ඍණ a වර්ගයේ වර්ගමූලය කිව්වාම AD කියන්නේ මූල 3a කියලා ගන්නත් පුළුවන්. 2a cos 30 කියන්නේත් මූල 3aම තමයි. ඍණ 2w මෙහෙට ගූර්ණ ගන්නෙ මම මේ පැත්තට ගූර්ණ ගන්නෙ මේ පැත්තෙන් එන්නේ ධන ගූර්ණයක් මේකෙන් එන්නේ ඍණ ගූර්ණයක් ඒ වලට වටා ගූර්ණ මේ පැත්තට එන්නේ ඍණ 2 මූල 3 වතාවක් ලම්බක දුර a ජ්‍යාමිතියට අනුව ලම්බක දුර a මේ බලය ඒ හරහා යනවා ඒක එන්නේ මේ බලයෙන් ගූර්ණයක් මේ පැත්තට ඍණ මූල 3 වතාවක් ඒකට තියෙන ලම්බක දුර මෙතන ඉඳන් මෙතනට දුර ඒකත් සිම්පල් a සමානයි බිඳුවයි ඒට කැපිලා යනවා 2x වතාවක් cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි 3යි මූල 3යි මූල 3ට මූල 3 කැපිලා ගිහලා x සමානයි 3යි කියලා ලේසියෙන් එනවා. ඒ වගේම b වටා ගූර්ණ ගත්තොත් b වටා ගූර්ණයත් සමානයි බිඳුවයි සමතුලිත නිසා ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවයි. ඇයි b වටා ගූර්ණ ගන්න x z දෙන්නේ නැතුව y වලගේ හොයන්න. මේ පැත්තට ගූර්ණ ගනිද්දි 4යි මූල 3 වතාවක් ලම්බක දුර a ඍණ ධන මූල 3 වතාවක් ලම්බක දුර ඒත් a ඍණ y වතාවක් ලම්බක දුර මේ දුර මේ පාදයේ 2a ඍණ a ගේ වර්ගය කියන්නේ මූල 3a කියලා පයිතගරස් වලින් එනවා නැත්නම් 2a cos 30 කියලා ඒත් එනවා. a කැපිලා යනවා මූල 3 කැපිලා යනවා y සමානයි 5ක් කියලා එනවා. ඒ වගේම c වටා ගූර්ණ අරගෙන c වටා ගූර්ණය සමානයි බිඳුව කියලා මට xy නැතුව z වලගේ හොයන්න පුළුවන්. මෙතනින් එනවා z වතාවක් ලම්බක දුර මෙන්න මේ දුර බලයට වැඩි කිරීම බලය වැඩි කිරීම බලයක ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම බලයට තියෙන ලම්බක දුර මේ දුර දෙකයි a නම් 2a cos 30 කියලා මේ දිග හොයන්න පුළුවන්. මෙහෙම ත්‍රිකෝණයක් තියෙන්නේ. ඒක ලියලා ගත්තොත් මේ කෝණේ 30යි මේක 2a මේක 2a cos 30 එහෙම නැත්නම් මේක 2a මේක a කියලා අරන් මේකේ වර්ගය ඍණ මේකේ වර්ගයේ වර්ගමූලය මූල 3a කියලා ගන්නත් පුළුවන්. මූල 3a මේ පැත්තට ගූර්ණයක් ධන 2යි මූල 3 වතාවක් ලම්බක දුර a ඍණ 4යි මූල 3 වතාවක් ලම්බක දුර ඒත් a සමානයි බිඳුවයි a කැපිලා යනවා මූල 3ත් කැපිලා යනවා z සමානයි 2යි කියලා එනවා. ඔන්න ඔය විදියට xy z වල අගය හොයන්න පුළුවන්. බලමු ටියුට් එකේ තියෙන 25 වෙනි ගාන. එකක් තියෙන මේ විදියටම ABC සම්පාද ත්‍රිකෝණයකී BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. ඒ වගේම ADCE ඍජු කෝණාශ්‍රයක් වන පරිදි E ලක්ෂය පීටා ඇත. නොයි විදියට තියෙනවා. ඉතින් මුලින්ම රූප සටහනක් අඳිමු. සමපාද ත්‍රිකෝණයක් තියෙනවලු. ඒ සම්පාද ත්‍රිකෝණයක් වෙන විදියට රූප සටහනක් අඳිමු. මෙහෙම. ABC මොකක්ද කියන්නේ BC පාදයේ මධ්‍ය ලක්ෂය D ලු මේක D ADCE ඍජු කෝණාශ්‍රයක් වන විදියට තියෙනවා. AB කියන්නේ 2 මීටර එනම් මේක 2 නම් මේක 1 මේක මූල 3යි. දිගවල් ඔය දැම්මේ. BA දිගේ තියෙනවා මම රතු පෑනෙන් ලියන ඔයගොල්ලෝ ටියුට් එකේ ඒ කියන්නේ පොතේ ලියද්දි වෙන පෑනෙන් ලියන BA දිගේ තියෙනවලු P බලයක්. P බලයක් තියෙනවා.
BD දිගේ තියෙනවා B වල ඉඳන් D දිගේ තියෙනවා 4ක බලයක් DC දිගේ තියෙනවා එකම දිගේ තියෙන්නේ BDDC කියලා මේක නෙමෙයි දෙකක බලයක් AE දිගේ තියෙනවලු AE දිගේ තියෙනවලු දෙකක බලයක් EC දිගේ තියෙනවලු E වල ඉඳන් C ට 3යි මුල 3ක බලයක් ඒ වගේම DE දිගේ තියෙනවලු D වල ඉඳන් E කියන්නේ මේක යා කරන්න ඕන අර වගේම ආනත කෝණයක් මේක 60 නම් මේකත් 60යි DE දිගේ තියෙනවලු 4ක බලයක් CA දිගේ තියෙනවලු C වල ඉඳන් Aට ඉහළට දෙකක බලයක් ඒ වගේම DA දිගේ තියෙනවලු D වල ඉඳන් Aට Q බලයක් ඔන්න බල පද්ධතියක් තියෙනවා බල ටික අපි රවුන්ඩ් කරමු නැත්තම් වෙනින් තැන් වල තියෙන ඊතලත් එක්ක ඒක පොඩ්ඩක් පේනවා දිගවලුත් මම ඔය ඇස්සේ දාලා තියෙනවානේ ඒකයි බල ටික මම රවුන්ඩ් කරේ බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය වන R බලය DE ට සමාන්තරව C තුලින් තියෙනවා DE ට සමාන්තරයි කියන්නේ මේ කෝණයේ අංශක 60කින් E තුලින් යනවා 60කින් ආනතව R 60කට ආනතව ඔන්න ඔය විදිහට සංප්‍රයුක්ත බලය යනවා සංප්‍රයුක්ත බලය අංශක 60කින් ආනතව එතන මේක 30යි මේකත් 30යි R බලය යනවා සංප්‍රයුක්ත බලය PQR වලගේ හොයන්න කියලා තියෙනවා. එතකොට බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය CE දිගේ යනවා නම් මේ R නොදන්න පද තුනක් තියෙනවා. මොකද නොදන්න පද තුන කෝඩේ දිහා බලාගෙන දැන් නොදන්න පද තුනක් තියෙනවා. අපේ ප්ලෑන් එකක් ගහන්න ඕනේ මේ නොදන්න පද තුන පිළිවෙලට ලස්සනට හොයාගන්න. එක නොදන්න පදයක් තමයි P. අනිත් නොදන්න පදේ තමයි Q. අනිත් නොදන්න පදේ තමයි R සංප්‍රයුක්ත බලය. එතකොට මේ නොදන්න පද තුන හොයාගන්න නම් අඩුම ගානේ සමීකරණ 3ක් ඕන. බල පද්ධතියක සංප්‍රයුක්ත බලයකුත් තියෙනවා. ඒ කියන්නේ සමතුලිත නෑ මේ කතාව. සමතුලිත නෑ. එතකොට ඕනම ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුවයි කියලා එහෙම තීරයක් දාන්න බෑ. හැබැයි සංප්‍රයුක්ත බලයේ C හරහා යනවා නම් C වටා ගූර්ණය සමානයි බිඳුව කරලා R එන්නේ නැති සමීකරණයක් ගන්න පුළුවන්. C වටා ගූර්ණය බිඳුවයි කියලා අරා ඒ බිඳුව කරලා R එන්නේ නැති සමීකරණයක් ගන්න පුළුවන්. ඒකෙන් Q PQ අතර සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. බලමු ඒක ගූර්ණ ගණිතී බල 1යි 2යි 3යි R බලයක් එන්නේ නැහැ. C වටා ගූර්ණය බිඳුවයි. ඒයි සංප්‍රයුක්තයේ C හරහා යන බැවින්. සංප්‍රයුක්තය C හරහා යන බැවින්. සංප්‍රයුක්ත C හරහා යනවා නම් C වටා බල පද්ධතියේ ගූර්ණය බිඳුවයි. ඇයි? යම් ලක්ෂයක් වටා බල පද්ධතියෙන් ගූර්ණය එම ලක්ෂ වටා සංප්‍රයුක්තයෙන් ගූර්ණයට සමානයි. සංප්‍රයුක්තයෙන් C වටා ගූර්ණය බිඳුව නිසා බල පද්ධතියෙන් C වටා ගූර්ණයත් බිඳුවයි. ඒක තමයි තියරිය. C වටා බල පද්ධතියෙන් ගූර්ණය සමානයි C වටා සංප්‍රයුක්තයෙන් ගූර්ණය. කියන්නේ C වටා බල පද්ධතියෙන් ගූර්ණය සමානයි බිඳුවයි සංප්‍රයුක්තයේ C හරහා යන නිසා. එතකොට ගූර්ණ ගමු. ගූර්ණ ගණිතී මේ බල ටික එන්නේ මේ බලය එනවා 4යි මූල 3යි මේක විභේදනය කරලා ගූර්ණ ගන්න එක ලේසි 4යි මූල 3යි cos 60 4යි cos 60 එන්නේ 4යි sin 60 වතාවක් ලම්බක දුර 1 ධන q වතාවක් ලම්බක දුර 1 මේ පැත්තනේ ගූර්ණ ගන්න ඍණ නැත්තම් මේ පැත්තට ගූර්ණ ගමු 4යි මේකත් ධන ගූර්ණයක් මේකත් ධන ගූර්ණයක් p cos 60න් ගූර්ණයක් එන්නේ p sin 60 වතාවක් ලම්බක දුර පාදයක දිග 2යි
මේ බලය එන්නෙත් නැහැ. මේ බලය එන්නේ නැහැ. දෙක වතාවක් ගූර්ණය මේ පැත්තට ඍණ දෙක වතාවක් ලම්බක දුර මූල 3යි සමානයි බිඳුවක් කියලා එනවා. 4යි sin 60 කියන්නේ 4යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2 ධන q ධන p වතාවක් මූල 3 බෙදීම 2 වැඩි කිරීම 2 ඍණ 2යි මූල 3 සමානයි බිඳුවයි දෙකට දෙක කැපෙනවා මෙතන 2යි මූල 3ක් ඇවිල්ලා මේ 2යි මූල 3ට මේ 2යි මූල 3 කැපිලා ගිහිල්ලා q ධන මූල 3යි p සමානයි බිඳුවයි කියලා සමීකරණයක් එනවා. තව සමීකරණයක් PQ ඇසුරෙන් හොයාගත්තා නම් ගාන හදන්න ලේසි. තව සමීකරණයක් හොයාගන්න මම මොකද කරන්නේ? මෙන්න මේ BCට සංප්‍රයුක්ත බලය DE දිගේ තියෙන නිසා DEට ලම්බකව විභේදනය කරනවා. DEට ලම්බකව විභේදනය කරන්න ගියොත් ලේසිද? දැන් මේ ගාන හදන්නත් පුළුවන් වෙන්න එපා. ඇත්තටම DEට ලම්බක දිශාවට මෙන්න මේකට ලම්බක දිශාවට මෙන්න මේ දිශාවට විභේදනය කරොත් විභේදන කොටස් වල එකතුව බිඳුවක් වෙන්න ඕන. මොකද සම්ප්‍රයුක්තයෙන් මේ දිශාවට විභේදන කොටස් වල එකතුව සමානයි බල පද්ධතියෙන් එම දිශාවට විභේදන කොටස් වල එකතුව. හැබැයි ඒක ලේසි වෙන්නත් ඕන. නැත්තම් තේරුමක් නැහැනේ. නැත්තම් සමීකරණ තුරම අරගෙන ඒක විසඳන්න වෙනවා. ආරුත් එක්ක සමීකරණයක් අරගෙන ඒක විසඳන්න වෙනවා. R හොයාගෙන ඒකෙන් ගූර්ණ ගත්තත් කමක් නැහැනේ. R හොයාගෙන ඒ වටා බල පද්ධතියෙන් ගූර්ණය සමානයි ඒ වටා බල පද්ධතියේ ගූර්ණය සමානයි ඒ වටා සංප්‍රයුක්ත බලයෙන් ගූර්ණය ඒ වටා බල පද්ධතියෙන් ගූර්ණයයි ඒ වටා සංප්‍රයුක්තයෙන් ගූර්ණයයි සමානයි ඒ වටා මේ PQ බල දෙකම යන නිසා P බල එන්නේත් නැහැ Q බල එන්නේ නැහැ මේ දෙක බල එන්නේත් නැහැ. එතකොට මෙතන 4 කියන බලය එනවා 4 වතාවක් ලම්බක දුර මූල 3යි ධන 2 වතාවක් මූල 3යි එක හරි මේ බලය එනවා ඍණ 3යි මූල 3 වතාවක් ලම්බක දුර 1යි මේක හරි මේක හරි මේක හරි මේ බලය එන්නේ මේ බලය 4යි cos 60 4යි sin 60 එන්නේ 4යි cos 60 වතාවක් ලම්බක දුර මූල 3යි මේ බලය හරි මේක එන්නේ සංප්‍රයුක්ත බලයේ ගූර්ණය R cos 60 වතාවක් ලම්බක දුර R cos 60 ලම්බක දුර මූල 3යි ධන R cos 60 විතර නෙමෙයි විභේදනය කරොත් විභේදන සංරචක දෙකම එනවා මේ පැත්තට R cos 60 මේ පැත්තට R sin 60 R sin 60 වතාවක් ලම්බක දුර 1යි ඔය විදිහට එනවා සම්බන්ධතාවය. එතකොට මෙතන එනවා 4යි මූල 3යි 6යි මූල 3යි 3යි මූල 3 ධන 4යි cos 60 කියන්නේ 2යි මූල 3 R cos 60 කියන්නේ R බෙදීම 2 වතාවක් මූල 3 R වතාවක් sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි හැම පදයකම මූල 3 තියෙන නිසා මූල 3 කැපිලා යනවා 5 සමානයි R බෙදීම 2යි R බෙදීම 2යි කියන්නේ R වලගේ 5ක් කියලා උත්තරේ එනවා R වලගේ 5යි ඒ වගේම බල පද්ධතියෙන් මේ දිශාවට විභේදනය කරොත් බල පද්ධතියෙන් ওই දිශාවට විභේදනය කොටස් වල එකතුව සමානයි R ගෙන් මේ දිශාවට විභේදන කොටස බල පද්ධතියෙන් මේ දිශාවට විභේදන කොටස් වල එකතුව ඒ කියන්නේ බල පද්ධතිය සහ සංප්‍රයුක්ත බලය කියන්නේ දෙකම එකයි යම් ලක්ෂයක් වටා බල පද්ධතියෙන් ගූර්ණය ගන්නවා නම් එම ලක්ෂය වටා සංප්‍රයුක්තයෙන් ගූර්ණයත් ඒකට සමානයි යම් දිශාවට බල පද්ධතියෙන් විභේදන කරලා විභේදන කොටස් වල එකතුව හොයනවා නම් ඒක සංප්‍රයුක්තයෙන් එම දිශාවට විභේදන කොටස් වල එකතුවට සමානයි මම මේ පැත්තට විභේදනය කරේ Q එන්නේ නැති වෙන්න සමීකරණයක් ගන්න ඕන නිසා
එතකොට මෙතන එනවා p cos 60 ධන 4 ධන 2 මේ බල එනවා මේක 4යි cos 60 මේක හරි ඍණ 2යි cos 60 ධන 2 සමානයි ඔක්කොම බලගත්තානේ පිළිවෙලකට ගන්න මේක හරි මේ දෙක එන්නේ සමානයි r cos 60 මතක තියාගන්න r වලට පළවෙනි සමීකරණය අගේ ආදේශ කරන්න එපා r හොයාගත්තට පස්සේ ආදේශ කරමු මේක p cos 60 කියන්නේ p බෙදීම 2යි ධන 6යි 4යි cos 60 කියන්නේ 2යි 2යි cos 60 කියන්නේ 1යි ධන 2යි r cos 60 කියන්නේ 5 බෙදීම 2යි මෙතන p බෙදීම 2 6යි 4යි 10යි 12යි 11යි ධන 11 සමානයි 5 බෙදීම 2යි හැම පදයක්ම දෙකෙන් වැඩි කරාම p ධන 22 සමානයි 5යි p සමානයි ඍණ 17ක් කියලා එනවා p වලගේ ඍණ 17ක් කියලා එනවා හරිද ඒක p cos 60යි 4යි 2යි 6යි 4යි cos 60යි 2යි cos 60 කියන්නේ ඍණ 1යි ධන 2යි r cos 60 5 බෙදීම 2යි p බෙදීම 2 6 2යි cos 60 කියන්නේ 2යි ඍණ 1යි ධන 2යි පා බෙදීම 2යි 10යි 9යි 10යි 1 9යි හරි සෝරි 6 2 8යි 2යි 10යි මෙතන 9 එන්නේ 18යි 18න් පා ගියාම ඍණ 13යි p වලගේ ඍණ 13යි ඒක මෙතනට ආදේශ කරාම q සමානයි 13යි මූල 3යි ඔය විදියට සමීකරණය එනවා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම බැලුවා මෙතන සමීකරණේ මේ වැරද්දක් මට අහුණා මේක c වටා කූර්ණ ගත්තාම මේකෙන් එන්නේ ධන කූර්ණයක් මෙතනින් එන්නේ ධන කූර්ණයක් p වලින් එන්නේ ධන කූර්ණයක් මෙතන ධනයි එතකොට මෙතන 2යි මූල 3යි මෙතනත් ධන 2යි මූල 3යි එතකොට මෙතන එන්නේ p ධන මූල 3යි q ධන 4යි මූල 3 සමානයි බිඳුවයි ඍණ 13යි කියන්නේ ඍණ 9යි මූල 3යි එහා පැත්තට ගියාම 9යි මූල 3යි කියලා. q වලගේ 9යි මූල 3ක් කියලා එනවා. ඔන්න විදියට ඒ අගය හොයන්න පුළුවන්. අපි කතා කරන්නේ බල පද්ධතිය දැන් අපිට ගාන දිහා බැලුවොත් ගානේ අන්තිමට කියන්නේ මොකද්ද ගාන කියන්නේ PQR වල අගය සොයන්න එම PQට එම අගයන් ගන්නා විට ඒ PQට එම අගයන් ගන්නවා කියන්නේ R වලටත් ඒ අගය එනවා සංප්‍රයුක්තයේ ඒ ලක්ෂය තුලින් යන පරිදි G බල යුග්මයක් පත් විදියට එකතු කරනු ලැබේ දැන් සංප්‍රයුක්ත බලය නව බල පද්ධතිය ගත්තාම සංප්‍රයුක්ත බලය ඒ වලදී යන විදියට බල පද්ධතිය මත G බල යුග්මයක් එකතු කරනවා. එතකොට දැන් පෙර බල පද්ධතියට යම්කිසි කාරණයක් කරනවා. දැන් එතකොට පෙර බල පද්ධතිය කියන්නේ අපි දන්නවා. අපිට ආවා P වලගේ 5යි කියලා. ඒ කියන්නේ බල පද්ධතිය දැන් අපිට මේ විදියට මහා සංකීර්ණ විදියට අඳින්න ඕනේ බල පද්ධතිය අපිට මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. සරල වෙන විදියට මෙතන ඉඳන් අංශක 60කින් යන මෙන්න මේක තමයි බල පද්ධතිය. කලින් බල පද්ධතිය තමයි මේ තියෙන්නේ 5 නිව්ටන් කියලා ABC C වල ඉඳන් තිරසට අංශක 60කින් ආනතව ඔන්න ඔය 5 නිව්ටන් කියලා බලයක් යනවා.
මොකද ටික අර මං ඇලට ඇදලා තියෙන්නේ මං ඉන්න විදිය අනුව මෙහෙම වෙනවා මෙතන ඉඳන් 60කින් ආනතව 5 නිව්ටන් කියලා වෙනවා මේ තමයි පෙර බල පද්ධතිය. ඒතකොට ගණන් හදන්නේ එහෙමයි පෙර බල පද්ධතිය කියලා ගන්නෙ අර බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය හොයාගත්ත එක තමයි පෙර බල පද්ධතිය. ඊට පස්සේ මොකද්ද කරන්නේ බල පද්ධතියට G කියලා බල යුග්මයක් දානවලු G කියලා බල යුග්මේ පද්ධතියට එකතු කරාම නව බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය ඒ වලදී ක්‍රියාත්මක වෙනවා. ඒ වලදී සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනවා. බල පද්ධතියට පෙර බල පද්ධතියට G බල යුග්මයක් එකතු කළ විට නව සංප්‍රයුක්ත බලයේ විශාලත්වය දිශාව වෙනස් නොවේ අන්නෝක මතක තියාගන්න. බල යුග්මයක් එකතු කරනවා කියන්නේ සංප්‍රයුක්ත බලය බිඳුව වෙන බල ගූර්ණයක් එකතු කරන්නේ. එතකොට බල ගූර්ණයක් එකතු කරා කියන්නේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වයේ දිශාව වෙනස් වෙන්නේ නැහැ ක්‍රියා කරන තැන වෙනස් වෙනවා. මොකද අලුතෙන් බල ගූර්ණයක් දානවා කියන්නේ ක්‍රියා කරන තැන වෙනස් වෙනවා. දැන් නව බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය ආර්ක්නා ඒ කියන්නේ නව බල පද්ධතියේ සංප්‍රයුක්ත R නම් ඒක එකපාරටම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. නව බල පද්ධතියේ සංප්‍රයුක්තය R dash නම් සංප්‍රයුක්තය A හිදී ක්‍රියා කරන R dash නම් R dash වල විශාලත්වය 5යි දිශාව BA දිගේ ඇයි මේකට සමාන්තරයිනේ මේක මධ්‍ය ලක්ෂයට සමාන්තරයි කියලා අපි කලින් ගත්තේ DE කියන්නේ මේකට 60ක් ආනතෝ තියෙන එක එදා මේකත් 60 නා BA දිගේ තියෙන බලය මෙන්න මේ BA දිගේ තියෙන බලය තිරසට 60කින් ආනතව 5 නිව්ටන් කියලා බලයක්. ඒකේ ක්‍රියා රේඛාව D වල ඉඳන් තියෙනවා. දැන් අපිට G කියලා බල කූර්ණය හොයා ගන්න ඕන. එහෙනම් ඒ වටා බල පද්ධතියෙන් ගූර්ණය සමානයි ඒ වටා සංප්‍රයුක්ත බලයෙන් ගූර්ණය. ඒ වටා බල පද්ධතියෙන් ගූර්ණය සංප්‍රයුක්ත බලය ඒ හරහා යන නිසා ගූර්ණයේ බිඳුවයි. මේකෙන් එනවා G වලින් ගූර්ණයක් එනවා. ඒ වගේම 5 කියන එකෙන් ගූර්ණයක් කරනවා විභේදනය කරන්නත් පුළුවන් නැත්නම් ලම්බකයක් ඇඳලා ලම්බක දුර හොයන්නත් පුළුවන්. මෙතන පා දෙක දිග 2යි. එහෙනම් මේක 2යි sin 60 කියලා ගන්න පුළුවන්. මොකද මේක ඍජු කෝණේ ත්‍රිකෝණය යන්නේ. ගූර්ණ විභේදනය කළා ගූර්ණ ගන්න නම් විභේදන කොටස් දෙකක් ගන්න ඕනේ. ඒක කරදරයි. ඉස්සෙල්ලත් මම ඒක දෙවිදියකට හැදුවා. දැන් එහෙම ඕනේ නැහැ. ඒ වටා ගූර්ණය ගත්තාම ඒ වටා මේ පහ බලයට ලම්බක දුර 2යි sin 60යි. G ධන පහ වතාවක් 2යි sin 60. G ධන පහ වතාවක් 2යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. G වලගේ ඍණ 5යි මූල 3යි. එහෙනම් බල යුග්මයේ විශාලත්වය එනවා 5යි මූල 3යි. දිශාව එනවා දිශාව ACB අතට. ඇත්තටම බල යුග්මේ තියෙන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට. ඔන්න ඔය විදිහට බල යුග්මේ විශාලත්වයයි දිශාවයි හොයන්න පුළුවන්. මේක එක ක්‍රමයක්. ඕක එක ක්‍රමයක්. එහෙම නැතුව තව ක්‍රමයක් අපි කතා කරොත් මෙන්න මේ විදිහට තියෙනවා පෙර බල පද්ධතිය 5 නිව්ටන් කියලා බලයක් අංශක 60කින් ආනතව ABC මට මේ බලය A වලට ගෙනියන්න ඕන. අපි නිර්මාණයක් කරනවා. A වලට ගෙනියන්න නම් මං A වලදී මේක මෙන්න මේකට සන්තුලනය වන බල දෙකක් දානවා. A වලදී සන්තුලනය වන 5යි 5යි කියලා බල දෙකක් දානවා. මේ බලයයි එකතු වෙලා බල ගූර්ණයක් හැදෙනවා. මේකේ ලම්බක දුර මූල 3යි.
මේකේ ලම්බක දුර එහිදී ක්‍රියා කරන පහක බලයක සහ මේ පැත්තට ක්‍රියාත්මක වෙන පහයි මූල 3යි කියලා බල යුග්මයක් තියෙනවා. මේක ඔයගොල්ලෝ ලියලා ඇති කියලා මං හිතනවා. මම මේක මකනවා. සම්ප්‍රයුක්ත බලයත් අර විදියමයි කියන එක. එහෙනම් මේක මට කියන්න පුළුවන් මෙතෙන්දි ක්‍රියාත්මක වෙන බලය මට තුල්‍ය කරන්න පුළුවන්. මෙහෙම ABC අතේ තියෙනවා. මෙතෙන්දි ක්‍රියාත්මක වෙන 5 නිව්ටන් කියලා සම්ප්‍රයුක්ත බලයකට හා මේ පැත්තට බල ගූර්ණයක් ඇති වෙනවා 5 මූල 3යි. මේක තමයි පෙර බල පද්ධතිය. පෙර බල පද්ධතිය. ඒ කියන්නේ මම බල පද්ධතියට යුග්මයක් එකතු කරේ නැහැ. එහෙනම් පෙර බල පද්ධතිය මට ඒහිදී ක්‍රියාත්මක වෙන තනි බලයකට හා 5යි මූල 3යි බල ගූර්ණයකට දාන්න පුළුවන්. එහෙනම් පද්ධතියට G බල යුග්මයක් එකතු කළ විට නව සම්ප්‍රයුක්තය එහි ක්‍රියා කරයි නම් එම G මගින් 5යි මූල 3 කැපී යා යුතුය. මේක ඒ වලට ක්‍රියා කරන තනි බලයකට ක්‍රියාත්මක වෙනවා මේ 5යි මූල 3 කැපිලා යන විදිහට තමයි බල යුග්ම එකතු කරන්න ඕන. එහෙනම් එකතු කළ යුතු බල යුග්මය මේ දිශාවට ක්‍රියාත්මක වෙන 5යි මූල 3යි. ඒ කියන්නේ ACB අතට ක්‍රියා කරන 5යි මූල 3යි නිව්ටන් මීටර් බල යුග්මයකි. 5යි මූල 3යි නිව්ටන් මීටර් බල යුග්මයක් AB අතර ක්‍රියා කරන්න ඕන. නව සම්ප්‍රයුක්ත බලය 5යි නිව්ටන්ව තමයි AB දිගේ ක්‍රියා කරන දිශාව AB දිගේ තියෙන්නේ. සම්ප්‍රයුක්ත බලයේ දිශාව AB දිගේ තියෙන 5යි නිව්ටන්. මේක දෙක ක්‍රමයක්. මේක වෙනින් ක්‍රමයක්. ගණනය කිරීමෙන් කරන්න පුළුවන්. යුග්මයක් දාලා සම්ප්‍රයුක්ත බලය ඒ වලදී ක්‍රියාත්මක වෙනවා කියලා ගූර්ණ අරගෙන ගාන හදන්න පුළුවන්. එහෙම නැත්නම් C වලදී ක්‍රියාත්මක වෙන මේ බලය ඒ වලට ගෙනියන විදියට සම්තුලනය වන බල දෙකක් දාලා මේ නව බල පද්ධතිය. මේ කතා කරලා තියෙන්නේ පෙර බල පද්ධතිය. නව බල පද්ධතියක් විදියට G බල යුග්මයක් දැම්මොත් සම්ප්‍රයුක්ත බලය ඒ වල ඇත්තටම යනවා නම් මේ ගූර්ණය නැති වෙන විදියට තමයි මේ බල යුග්මේ දාන්න ඕන කියලා තර්කයක් දාලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට ඒ ගාන හදන්න පුළුවන්. අපි ඊළඟ දවසේ ඉතිරි ගණන් ටික සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ ටියුට් එකේ තියෙන මුල් ගණන් එහා පැත්ත පිටුවේ තියෙන මුල් ගණන් 31 try කරලා තියන්න. අපි ඒක කතා කරලා ඉවල ඉස්සරහට යමු. මොනවාරි